දේව ගුරුතර වේවා, මූල පොත තුල වේවා, අන්තර්ජාලය වගේ වේවා. මේ දේශනා ප්‍රසන්න සිදනාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. උන්වහන්සේ වචනය ජීවමානයි, බලවත්යි, එදිනෙක කරනා ශීලනා පුරවැලේක යේසුස් වහන්සේගේ පාදයෙන් වැඳමි. වෙදකට දවස දුන්නා දේව පණිවිඩය අනිදහස් වස්තුව. මගේ දේව විශ්වාස කරමි. මේ වචන දෙවියන් වහන්සේ ආලේය ගලා යන මේ අසන්නාව සිදනාට ආ දවසේ වචනය ආශිර්වාද වෙන සලස්වා. අවසාන ශිරු ගෞරවයේ මහිකස්ම වහන්සේ මත කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. හලෙලූයා. අද දේව පණිවිඩයේ මාතෘකාව උත්ථාන වූ යේසු හඳුනා ගන්න. උත්ථාන වූ යේසුස් වහන්සේව හඳුනා ගන්න කියන තමයි දවසේ මාතෘකාව වෙලා තිබෙන්නේ. දෙවියන් වහන්සේ තුල ජීවත් වෙනා වූ සෙනගක් හැටියට ඔබත් මමත් තවම යේසුස් වහන්සේව මලවුන් අතරද සොයන්නේ නැත්නම් උන්වහන්සේ ජීවතුන් අතර ඉන්න ස්ථානයේද සොයන්නේ කියන එක මොකක්ද කල්පනා කරලා බලන්න. අද අපි දකිනවා සමහර අය උන්වහන්සේ මලවුන්ගේ අතර ඉන්නවා කියලා හිතාගෙන ඒ පිටුවේ කාලේ වෙලාව වෙන් කරන අය ඉන්නවා. තව සමහර උන්වහන්සේ හැමදාම පුරුෂේ තියාගෙන ජීවත් වෙනවා සෙනගක් විසින් නමුත් අපි අද දවසේ සභාවක් හැටියට විදුණු සමාජයක් හැටියට උත්ථාන යේසුස් වහන්සේව පැහැදිලිව හඳුනා ගන්න අවශ්‍යයි. ගීතාවලිය 4 වෙනි පරිච්ඡේදයේ 3-4 පද. ගීතාවලිය 4 වෙනි පරිච්ඡේදය 3-4 පද මෙසේ සඳහන් වෙනවා. සමිදානන් දැහැමි අය තමන්ටම තෝරාගත් බව සිතර ගන්න. එතුමානෝ මාගේ යතුමට සමන් දෙනසේක. ඔබට නිකම්ම දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න බෑ. දෙවියන් වහන්සේ තෝරාගන්නේ දැහැමි සෙනගව. තමන්ගේ දරුවමට. මේක අදහස් කරන්නේ බහුපාරට අවස්ථාවක් නැහැ කියන එක. පාපේ කරන මිනිසුන්ට දෙවියන් වහන්සේ ද්‍රෝහිකම් කරන මිනිසයන්ට දෙවියන් වහන්සේ දොර ඇරලා දෙනවා ගැලීම ලබා ගන්න. ඒක වෙන ප්‍රශ්නයක්. මේ ස්ථානයේ ගොඩක් අය සභාවේ ඉන්න ගොඩක් අය ඇවිල්ලා දෙවියන් වහන්සේ දරුවෝ හැටියට උන්වහන්සේව පිළිගන්න අවසර ගන්නවා. ඔබ උන්වහන්සේව පිළිඅරගෙන තිබෙනවා නම් ඔබ දැහැමි ජීවිතයක් ගත කරන මිනිසෙක් වෙන්න අවශ්‍යයි. ඔබ මහ පොළවේ දැහැමි ජීවිතයක් ගත කරන මිනිසෙක් නම් දෙවියන් වහන්සේ මොකද කියන්නේ? ඒ අයව දෙවියන් වහන්සේ තමන්ගේ දරුවන් හැටියට තෝරාගෙන තිබෙනවා. අද දවසේ දැහැමි කියන අය කිසි විදිහක පීඩාවට පත්වන්නේ නැහැ. ඕන ප්‍රශ්න එනවා, කරදර එනවා, අමාරුකම් එනවා, දුක වේදනා කඳුර එනවා, ඒ සියල්ල මැද ඔය ජයග්‍රහී ගමන් කරන සෙනගක් කියලා බයිබලය අපට උගන්වනවා. ඒකට හේතුව මොකද්ද? දෙවියන් වහන්සේ දැහැමි සෙනග තමන්ගේ සෙවණේ තබාගෙන සිටිනවා. ඒ සෙනග යාඥා කරන විට දෙවියන් වහන්සේ අසන බව මේ ස්ථානයේ පොරොන්දුවක් දීලා තිබෙනවා. ආමේන්. හලෙලූයා. එමෙන්සා ප්‍රථම කොට ඔබ දැහැමි මිනිස්සෙක්ද කියන එක මොහොතක් මෙනෙහි කර බලන්න. ඔබ තුල යම් අදවිලුකමක් තිබෙනවා නම් මෙන්න අද දවස උදා වෙනවා. ඒ අදවිලුකම නිදහස් වෙලා දැහැමි මිනිස්සෙක් කෙනෙක් මාපුරේ ජීවත් වෙන්න කියනවා. බියෙන් ඇලෙන ගියත් පාපේ දුරවන්න සංසුන් සිතින් ගහන්න වෙයි භාවනා කරන්න. මොන ප්‍රශ්න මොන පීඩා ආවක් මොන බයල්කමේ ආත්මයක් ආවක් පාපේ ඈත්ව ජීවත් වෙන එක ස්ථාන සදා වෙනවා. පාපය දෙවියන් වහන්සේ සහ මිනිස්යව වෙන් කරන්නා වූ හැරෝ ලක්ෂයකයි. හැරෝ ලක්ෂ දෙකකට වෙනවා. එක පැත්තක් මුළු ජීවිත කාලේ දෙවියන් වහන්සේව ගමන් කිරීම. අනිත් පැත්ත තමයි මුළු ජීවිත කාලේ දෙවියන් වහන්සේ මේක ජීවත් වීම. පාපය දෙවියන් වහන්සේ පිළිකුල් කරනවා. පාපය දෙවියන් වහන්සේට අප්‍රසන්නයි. පාපය සමග දෙවියන් වහන්සේගේ කිසිම ගනුදෙනුවක් නැහැ. මේ මොහොතේ කල්පනා කර බලන්න ඔබ තුල යම් පාපයක් තිබෙන
සෙවණැල්ලක් ඔබේ ජීවිතය සමග තිබෙනවා නම් දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කර සකිනවා පාපයෙන් ඈත් වෙන්න. ඔබේ ජීවිතේ හොඳ අවස්ථාවක් ලැබෙනවා. නිදි ගන්න. උදේ පාන්දර නැගිට්ටාම දවස පුරාම ඔබ ඊටමත් කාර්ය බහුලයි. සමහර දේවස්ථානයේ දේව නමස්කාරවල කාලේ දෙන වෙලාව නැතර සමහර අය කාර්ය බහුලයි. කමක් නැහැ. ඒක දෙවියන් වහන්සේ බලාගන්න. කෙසේ වෙතත් නිදිහාට ගියාම ඔබට කරන්න වැඩක් නැහැ. නිදා ගන්න දෙවියන්. ඒ දෙවියන් වහන්සේ මතක් කර දෙනවා නිදිහාට ගියාම පොඩ දවසකට මෙනෙහි කරන්න. අදින් මෙනෙහි කරන්න. ඒක බලන්න බොරොබරව නිදා ගන්න එපා. පොදම අවස්ථාව නැවත ජීවිතේ හැරෙන්න බලන්න. සමහර විට මම බොහෝ දේවල් ගැන තීරණ ගන්නේ නිදිහාට ගියන් පස්සේ. නිදිහාට යන්නේ බාහිර පදකට පුදියන් නෙමෙයි. ඒකත් එක කොටසක් තමයි. ඒ දෙයකට ප්‍රධාන ජීවිතේ අපි නැවත සංසුන් වෙලා නොසන්සුන්තාවයන් තිබෙනවා නම් ඒවා නිවැරදි කරගෙන පැහැදිලි අවබෝධයක් ඇතුව ඊළඟ දවසට මොහොන දෙන්න අපි සූදානම් වෙන්න අවශ්‍යයි. ඊයේ පෙරේදා මම බොහෝ විට නිදිහාට සිටීමේ දෙවියන් වහන්සේ සේවය ගැන සභාව ගැන මං ගැන මගේ පවුල ගැන මම ගොඩාක් දේවල් මෙනෙහි කළා ඇවිල්ලා. ඒකට දෙවියන් වහන්සේ එක එක පැහැදිලි කරලා දෙනවා අපේ තිබෙන ජීවිතයේ අඩුපාඩු දුර්වලකම්. ඒකම අද උදෑසන කිව්වේ දෙවියන් වහන්සේ නාමයෙන් එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් එකතු වෙනවාද? අපි එකතු වෙලා මේ සභාව මිනිවල ශාස්ත්‍රීය කොට ගන්න අවශ්‍යයි. විශාල සිදුවීමක් නෙවෙයි. අපි දෙන්නෙක් තුන්දෙනෙක් එකතු වෙලා අවංකව නමස්කාර කරන විට අවංකව ප්‍රශංසා කරන විට අවංකව දෙවියන් වහන්සේ ඔසර විට දෙවියන් වහන්සේ පොත කරන්නේ බලපෑම් කරන්න යන සභාව තුන. ආමේන්. හලෙලූයා. ඉතින් අපි කරුණා කරනකොට මෙහෙය කරනකොට මට දෙවියන් වහන්සේ දෙනවා සිදුවිලි මේක ඇවිල්ලා. ඉතින් අපි දෙවියන් වහන්සේ කාර්ය දුන්නොත් තමයි අපිට අපේ පාපය හදාගෙන අපේ වැරදි හදාගෙන අපේ දුර්වල හදාගෙන අපිට උන්වහන්සේව මුණ ගැහෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ප්‍රේමණීයවලේ දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය මගේ ජීවිතයට මතක් කරලා දෙන උන්වහන්සේ වචන තුලින් නිදිහානේ උන්වහන්සේ ගැන පොඩ්ඩක් කල්පනා කරලා භාවනාසදී දහන්න යන්න කියලා. භාවනාසදී වඩගත වෙන්න අවශ්‍ය නැහැ. නිශ්චල ධර්මයන් අවශ්‍ය නැහැ. ඔබ ඉන්න ස්ථානයේ රාත්‍රී කාලේ ඔබ මොහොත භාවනා කරන ඔබේ ජීවිත අඩුපාඩු වැරදි දුර්වල හැමදේම පැහැදිලි. වැටිච්ච තැන්, තැරිච්ච තැන්, සීරිච්ච තැන් හැම දෙයක්ම හඳුනාගෙන ඔබට තව පියවරක් ඉදිරියට යන්න පුළුවන් අපිට වෙනවා. පස්වෙනි පදයේ ගීතාවලිය, හතරවෙනි පරිච්ඡේදය, පස්වෙනි පදය. නියමිත පූජාව සමිඳුන පුදන්න එතුමන් කෙරෙහි විශ්වාසය තබන්න. අපි නිදිහානේ වේවා කොහේ වේවා අපි උන්වහන්සේ සමග සම්බන්ධ ගොඩනගාගත්තට වැඩක් නැහැ. අපි දෙවියන් වහන්සේ ගලේ යොදු නියමිත පූජාවල් යාකාරයෙන් පවත්වන්න අවශ්‍යයක් වෙන අවශ්‍යයි. ඊළඟට එතුමන් කෙරෙහි අපි පොදු විශ්වාසයක් තබා ගන්න අවශ්‍යයි. මාතර විශ්වාසය ඇති වෙනවා. දෙවියන් වහන්සේ මාව ඉදිරියට ගෙනියන බව. මාතර විශ්වාසය තිබෙනවා මගේ පවුල නපුරක් නොවන බව. මාතර විශ්වාසය තිබෙනවා උන්වහන්සේ නාම කරන සේවයේ කවදාවත් කඩාට වැටෙන බව. මාතර විශ්වාසය මීටවල යහපත් කාර්ය පරිච්ඡේදයක් ස්වයං වහන්සේ මාතර සභාවට දෙන බව. ඔබ ගැන මොහොතක් කල්පනා කරලා බලන්න. සමහර විට අපේ ජීවිතයේ වැඩිච දන් අපි අමතක කරන්න උත්සාහ කරනවා. ඒවා හදාගන්න උත්සාහ කරන්නේ නැහැ. අපි කරන වැරදි අපේ දුර්වලකම් අපේ සමාජ මොහොතේ අපිට පේන්නේ නැහැ. මගේ ඊළඟ හොඳ දේශනාවක් කළා. අන්තර්ජාලයේ ගොඩාක් අය බලනකොට කතා කරලා කිව්වා ඉතාම කාලෝචිත දේශනාවක් කියලා. සමහර දේවගැතිවරු මේ වැඩ බලන්නේ නැති ඒගොල්ලෝ ඒක හයිලයිට් කරන්නේ නැහැ නේද? හයිලයිට් කරන්නේ මොකද මණ්ඩලයකට හේතු මොකක්ද කියන්නේ? නැවත ඔය කතා කරලා කියනවා මේ විදිහට දිගට දේශනා කරලා යන්න ලංකාවට ආශිර්වාද වෙනවා කියලා කියනවා. ඒක කොහොමද අනිමත් කරන්න ඇවිල්ලා. අද දවසේ අපි ගත කරා පැයකමාර දේව සභාව තුන අපි හරියාකාර ගත කරනවාද? දෙවියන් වහන්සේට කතා කරලා ඉවරයි. මේ නමස්කාර කාලේ පැයක් කරන්න කියලා. ඒක සමහර අය පැය භාගයේ දේව ප්‍රේණිය අකමැති. සමහර අය පැය භාගයේ දේව ප්‍රේණිය අකමැති. දෙවියන් වහන්සේ පුරේ වාඩිලා ප්‍රභා සහෝදරය මුස්ලිම් කරනකොට අර පූජා පිටවල දීපණක දෙවියන් වහන්සේගේ හඳුනන කතා කර අවසානයි. දෙවියන් වහන්සේ කැමති අපි පූජාව පවත්වනවාට ඇවිල්ලා. දෙවියන් වහන්සේ කැමති අපි පිටවල ගීතික ගායනා කරලා නමස්කාර
මල පරදයක් ඒක. කොයිලා ඉවර වෙනවද දන්නේ නැහැ. දාම ගානය කරනවා. දාම වර්සි. දාම හිටගෙන අපි. එක ප්‍රශ්න. ඊළඟ කරන්න ඇවිල්ලා වර්සි එක ඉවර වෙලා දේශනාව වෙනකොට පුරා කියලා තීරණය කරනවා. මම දන්නවා සමහර කියලා දෙනවා මේ අපි මේ කොවිඩ් ප්‍රශ්න දෙක පැයක විනාඩි 15ක් පමණයි ටීවී පවත්වන. ඒකත් වැඩි දින කට්ටිය ඉන්නවා. කියලා දෙනවා. කීපහම දන්නවා කියලා. මොකද මේක තේරුම? නිවස තුළ පැය භාගයක විතර නමස්කාර කරන්න යන්නේ. මොකද මේක තේරුම? අපි දෙවියන් වහන්සේ විශ්වාස කරන අවසරගත්ත. අපි දෙවියන් වහන්සේට භක්තිවන්ත සරගත්ත. මෙහෙම ගියොත් උද්දාන වූ යේසුස් වහන්සේ අපට හඳුනා ගන්න පුළුවන් වේවිද කියන ප්‍රශ්නය ඔබ ඉදිරියට තබමින් මම දේශනාවක් ඉදිරියට යන්න කැමතියි. 1 යෝහන් 3 පරිච්ඡේදය පළවෙනි පදය. සුද්ධ යෝහන් නෙමෙයි බයිබලයේ අන්තිම පොත් එක 1 යෝහන් 3 පරිච්ඡේදය පළවෙනි පදය. යෝහන් තුමා යේසුස් වහන්සේගේ සෙනෙහවන්ත මිත්‍රයා. මොකද කියන්නේ? බලන්න පියාණන් වහන්සේ අපට කෙතරම් ප්‍රේම කර ඇද්ද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ කියන තරමට උන්වහන්සේ අපට ප්‍රේම කළසේක. ඇත්තෙන්ම අපි උන්වහන්සේගේ දරුවෝය. ලෝකයා දෙවියන් වහන්සේ නොහඳුනති. එබැවින් ඔහු අපද නොහඳුනති. මොකද කියන්නේ මේක නැවි? දෙවියන් වහන්සේ ඔබට කොපමණ ප්‍රේම කර තිබෙනවද? අපි කවුද? දෙවියන් වහන්සේගේ දරුවෝ. දෙවියන් වහන්සේ තමන්ගේ දරුකම ඔබට දෙන්න තරම් උන්වහන්සේ ඔබට ප්‍රේම කළා කියලා මේ ස්ථානයේ අවුරුද්දක් පැහැදිලි කරනවා. ප්‍රශ්නේ මේකයි. ලෝකය දෙවියන් වහන්සේව අඳුරන්නේ නැත. අද සමහර විට බෞද්ධිස්මේ ගත්තා වූ සුද්ධ වේදින සහභාගීව පවත්වන්නා වූ දේවදරුව බව දෙවියන් වහන්සේව අඳුරන්නේ නැත. එබැවින් හැසිරෙන්නේ. එබැවින් හැසිරෙන්නේ නැහැ. ඉරිදා සබත් දවස කඩ කරනවා. නමස්කාර දෙන්නේ නැහැ. පූජාවල් දෙන්නේ නැහැ. ප්‍රේමණී දේවදරුවෝ. හැම වෙලාවෙම කියනවා කාර්යය තිබෙනවා. ලෝකයේ මිනිස්සු දෙවියන් වහන්සේ අඳුරන්නේ නැහැ. නමුත් කිතුණු අපට වඩා ලෝකයේ මිනිස්සුන් තුළ ප්‍රේමය තිබෙනවා. ප්‍රේමය තිබෙනවා. ඒක මගේ ජීවිතයේ අත්දැකීමම දැකලා තියෙනවා. සමහර විට විදුෂ වහන්සේගේ සෙනගත තිබෙන ප්‍රේමය ඊන වෙන යන විට ලෝකයේ මිනිස්සු මෙහෙම මිනිස්සුන්ට ප්‍රේම කරන විට ඇත්තට අපි ලැජ්ජාටපත් වෙනවා. අපි ජීවත් වෙන සමාජ අන්‍යාත්මික සමාජයක්. බහුතරය වෙන ආගම් තාම අදහන අය. ඔහු මනුෂ්‍ය දක්වන ප්‍රේමය, ඔහු මනුෂ්‍ය දක්වන සැලකිල්ල, ඔහු මනුෂ්‍ය වෙන කරන උනන්දුව කැපවීම දිස බලන විට අද අපි සමපත්ත තිබෙනවා මේ දේවල්. සහෝදරයෙක් මගේ ඇහුවා සභාපතිවරට මේක කියලා. අහන පුද්ගලයා ඔහු සභාපතිවරට පුද්ගලයාගේ ප්‍රශ්නයක් ඇවිල්ලා. සභාවේ කිසිම රෝගියෙක් බලන්න ගිහින් නැහැ. සභාව කිසිම කෙනෙකුගේ ප්‍රශ්නෙට අත ගහලා නෝනවා. මේක සභාපතිවරට කියලා. සමහර විට යේසුස් වහන්සේ තමයි කිව්වේ නුඹේ ඇහි තියෙන දැවය අරන් දාලා අනිත් අයගේ ඇස් වල රොට්ටි දාන්න කියලා ඇවිල්ලා. අපි බරපතල වැන්ද කරනවා. අපතුල බරපතල දුර්ලභ වෙනවා. අපතුල බරපතල අඩුපාඩු වෙනවා. අපි අනිත් අයගේ වැරද්ද හොයනවා. සහෝදරයෙක් වේවා සහෝදරයෙක්ගේ සභාව වේවා සභාවේ වැරද්ද ගන්න කාටවත් අයිතියක් නැහැ. සභාවේ නැත්නම් අසල්වාසයේ තමයි සහෝදරයාගේ වරද හොයන ප්‍රතිම තමන්ගේ ඇහි තියෙන රොට්ට තමන්ගේ වරද කරන මොකක්ද කල්පනා කරන්න අවශ්‍යයි. අද බොහෝ විට සභාව තුළ ප්‍රේමී හීන වෙලා තිබෙන්නේ. සභාවේ අය දිව්‍යන් වහන්සේ හරියට අඳුරන්නේ නැහැ. සභාවේ ඉන්න අය දිව්‍යන් වහන්සේ හරියාකාර ප්‍රසන්නයි පූජාව දෙන්නේ නැහැ. සමහරක තමයි රැකියාව තමයි පුද්ගලික කාරණා වැදගත් කියලා ඇවිල්ලා. තමයි පුද්ගලික කාරණා කොහොමද වැදගත් වුණත් ඔය ව්‍යාපාරය කරන පුද්ගලෙක් නම් තමයි පුද්ගලික කාරණා නිසා තමයි කඩේ වහලා දානවද? තමයි කොම්පැනි වහලා දානවද? තමයි කඩේ හරි කොම්පැනි හරි වහලා දැම්මම තමයි පුද්ගලික ප්‍රශ්න නිසා මොකද වෙන්නේ? මොකද වෙන්නේ? කොම්පැනි ආදාය මාර්ගය කඩන්න වැටෙනවා.
රැකියාව කරමු කියලා කියමු. තමන්ගේ කාර්යය වල නිසා ඔහු රැකියාව යන්නත් මොකද වෙන්නේ? දවසේ දවස ඔහුගේ නිවාඩු ටික අඩු වෙලා යනවා. ඊට පස්සේ නිවාඩු ඉවර වුණාම මොකද වෙන්නේ? ඔහු නෝපේ යනවා. නෝපේ කියලා මොකද වෙන්නේ ඇවිල්ලා? ඔහුගේ පටික වෙනවා. ඒ වගේ තමයි තමන්ට වැඩ අධිකයි කාර්ය කොට දෙවියන් වහන්සේගේ නමස්කාරය දෙවියන් වහන්සේගේ පූජාව අවතරද ඒක වගේ යනවා නම් ලෝකයේ ඒ කාර්ය සිද්ධ වෙනවා නම් ආත්මික ජීවිතයේදී ඊට වඩා බරපතල කාර්ය සිද්ධ වෙන බව කොමන්ට බගට අවශ්‍යයි. ඒක දෙවියන් වහන්සේ ඔබ මාව උන්වහන්සේගේ දරුවෝ හැටියට පිළිගන්නතර උන්වහන්සේ ලොකු ප්‍රේමයක් දක්වලා තිබෙනවා. මේ ප්‍රේමයේ ගංගාවේ අපි පීඩන යන්න අවශ්‍යයි. මේ ප්‍රේමයේ ගංගාවට අපි අවදිත වුණාන් පස්සේ අපට අපේ ජීවිතේ වැදගත් වෙන දෙවියන් වහන්සේගේ කාරණා උන්වහන්සේ සති 7ම දේවපුරට එන්න කියලා කියන්නේ සතිය දවස් 7ම දේවපුරට එන්න කියලා කියන්නේ නැහැ. අපි සතිය හැම මොහොතම මොන දෙයක් නම් දෙවියන් වහන්සේම ගමන් කරන්නේ උන්වහන්සේට ප්‍රේම කරනවා සෙනග කැටේට උන්වහන්සේ අපට දක්වන ප්‍රේමය සමාන ප්‍රේමයක් ඔබ තුල මහතුරු දෙවිනවද? ලෝකේ මිනිස්සු දෙවියන් වහන්සේ අඳුරන්නේ ආ දවසේ පිට්ටියලා වෙන්න පුළුවන්. ආ දවසේ වෙන කාරණා වේදන වෙන්න පුළුවන්. ආ දවසේ ඕකේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. ඔව් දෙවියන් වහන්සේ අඳුරන්නේ නැහැ. ඔව් දෙවියන් වහන්සේ දරුවෝ නෙවෙයි. ඔබත් මමත් එහෙමද? ඔබත් මමත් එහෙමද? ප්‍රේමී දේවදරුවනි මේ මොහොතේ ඔබගේ ජීවිතේ ගැන කල්පනා කරලා බලන්න. දෙවියන් වහන්සේ තුල ඔබ උන්වහන්සේ නමස්කාර කරන්නේ කෙසේද? උන්වහන්සේ සිටින්නේ කෙසේද කියන එක ඔබ නමස්කාර කරලා බලන්න. ලෞකිකව ඔබගේ තිබෙනා දේවල් කැපකොට ඔබට වෙන්නේ හානිය. ඒ වගේම තමයි ආත්මිකව දෙවියන් වහන්සේට කළ දේවල් කැපවීම කරා නැත්නම් ආත්මිකව ඔබ වැඩ බව මතක තබා ගන්න. ඒක ඔබට තේරෙන්නේ නැහැ. ඒක ඔබට තේරෙන්නේ නැහැ. ඒක ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. නිසා ලෝකයේ මිනිස්සුන්ගේ බලලා ජීවත් වෙන්න බෑ. අද දවසේ සහෝදරයාට කතා කරලා කිව්වා මගේ දරුවෝ මගේ මුණුබුරා කැප කරන්න යනවා ඒ නිසා මම අද දවසේ මුණුබුරා අරගෙන යනවා චර්ච් එකට පාදයට කතා කරලා දිනයක් ලබා ගන්න කියලා. මම ඇවිල්ලා බයිබලෙ ඉගෙන ගත්තම බයිබල් උපාධියක් පෙන්නව සේවයක් කළව කාන්තාව. දරුවෝ කැප කරන පොත දෙයක් ඇවිල්ලා ඒක පල්ලියේ කාර්මික සමාජය කැප කරන්නේ නාමික සභාවක් ඇවිල්ලා. නමුත් මට මතක් වුණා මේ දේ කියනකොට පෞතුමා ඇදිල්ල ගැන කතා කරනවා. ආච්චිතර දීපාව ඇදිල්ල උඩුපුරාපුර කරා යනවා කියලා මම ඉතින් මට මතක නැහැ කොහොමද ඉවනි පුතේ කොහෙරෝක සනහවල දුන්නේ ඇවිල්ලා. ප්‍රෙස්ටීලාගේ කතා වීඩියෝ එක එනම ඇවිල්ලා. ආච්චිකරේ කැටියට තමගේ මුහුරාම්ව ආත්මිකව දරුවන්ට කැප කරනවද නැත්නම් නාමිකව දරුවෝ කැප කරන ස්ථාන අරගෙනවද කියලා. ආච්චිය පොඩ්ඩක් නැහැ. රූප නමස්කාර කරලා ලෞකික ස්ථානයේ දරුවෝ කැප කරන වඩා ආත්මික ස්ථානයේ මේ දේ කියනවා කොච්චර හොඳ කියලා කතා කරන තරම් ඇදහිල්ලක් නැහැ. ආච්චි කරන පාපය බුදුවර යම් දවසක ඒක රස විඳින්නේ. ආච්චි කරන ඇදහිල්ල සමහර මුරුවල ඒ වගේම යම් දවසක ඒකේ ප්‍රාර්ථනා කරන අපේ සමාජ තරුණයෙක් වෙනවා. ඒ තරුණයා බෞද්ධස්මින්ට පස්සේ එනවා. ඔහු කියන්නේ මොකද්ද? මගේ තාත්තගේ අම්මා මැරුණකොට මට එක මගිනයක් කිව්වේ. මගේ දරුවෝ මගේ මුරුවල ක්‍රිස්තියානි වෙන්න ඕනේ කියලා. දැන් තාත්තා වෙන ආගමකට ගිහිල්ලා අම්මා වෙන ආගමකට ගිහිල්ලා ආච්චි ක්‍රිස්තියානි ආච්චි වැරද්දක් කිව්වේ මගේ දරුවෝ මගේ පුතා වෙන ආගමකට ගියත් මගේ ලේලි වෙන ආගමකට ගියත් මගේ මුරුවර ක්‍රිස්තියානි වෙනවා දකින්න මම කැමති කියලා තමයි ආච්චි වැරද්ද කියන්නේ. මේ තර සහෝදරයෝ කියනවා මගේ ආච්චි තුළ තිබ්බ ආසාව මගේ ආච්චි තිබ්බ ඇදහිල්ල මගේ ආච්චි තුළ තිබ්බ බලාපොරොත්තුව අපි මේ මහ පොළොවේ ක්‍රිස්තියානි සෙනගකට ජීවත් වෙනවා. අපේ පරම්පරාව ඒ ආත්ම හිතු සෙනග අවුලට ඇද්ද දරුවෝ වෙන ආගමකට ගිහිල්ලා මුලදී ආච්චිගේ ධර්ම ශික්ෂාව අද මුණුබුරාට බලපාලා තිබෙනවා ගැළවීමට එන්නේ ඇවිල්ලා. එහෙනම් අපි ආච්චිට මොනවද කරන්නවද? මුණුබුරා මැරිද්දේ මොනවද කරනවද? මුණුබුරාම හරියට කියන්න අය වෙන අවශ්‍යයි. වෙන ආත්මික සභාවල සමහර අය ක්‍රියා කරන අප්‍රියයි. දරුවෝ සනසන පිළිස ලෝකේ සනසන පිළිස බොහෝ අය වැරදි තීරණ ගන්නවා.
දෙවියන් වහන්සේට කොපමණ වේදනාවක් ඇති වේවිද සත්‍යතාව දන්නම් අපි එහෙම බැහැ කියලා. ලෝකයේ මිනිස්සු අඳුරන්නේ නැති දෙවියන් වහන්සේ. අපි අඳුරනවා. අපි අඳුරනවා මොකද කරන්නේ? අපි වැරදි මාර්ගයේ ගමන් කරන අස්සරයක් වසිනවා. ඊළඟට 1 යෝහන් 3 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයට මොකද කියන්නේ? යමෙක් උන්වහන්සේට ජීවත් වෙන්නේද ඔහු පවුල කරයි. යා මිනිස්සු ජේසුස් වහන්සේ ජීවත් වෙනවා නම් ඒ මිනිස්සු කවදාවත් පාප කරන්නේ නැහැ. ඒ මිනිස්සු කවදාවත් වැරදි මාර්ගයේ ගමන් කරන්නේ නැහැ. ඒ මිනිස්සු කවදාවත් ජීවිතයේදී වැරදි තීරණ ගන්නේ නැහැ. ඊළඟට කියනවා පව් කරන කිසිවෙක් උන්වහන්සේ දුටු ඒවා උන්වහන්සේ හඳුනන්නේවත් නැත. පව් කරන කිසිවෙක් යේසුස් වහන්සේ දැකලත් නැහැ. යේසුස් වහන්සේව හඳුනන්නේ නැහැ කියලා ඊළඟට කියනවා. ප්‍රේමයේ දේවදත්තුනි ඔබ දිව්‍යන් වහන්සේ දරුවෙක් නම් ඔබ දිව්‍යන් වහන්සේ සැබෑවම හඳුනන්න තිබෙනවා නම් ඔබ කවදාවත් පාපේ කරන්නේ නැහැ. ඔබ බෞද්ධිස්ම අරගෙන තීව්‍ර වෙන්න පුළුවන්. ඔබ සභාවල සේවය කරන වෙන්න පුළුවන්. ඔබ ගොඩාක් ප්‍රශංසා පූජා දෙන මිනිස්සු වෙන්න පුළුවන්. නමුත් ඔබ පාපේ කරනවා නම් බයිබල් එකේ කවදා යේසුස් වහන්සේ දැකලා නැහැ. හඳුනාගන්නේ නැහැ. දන්නේ නැති මිනිස්සු. ලෝකේ මිනිස්සුන්ට පාප කිරීමයි කියනවා. ලෝකේ මිනිස්සුන්ට වැරදි කිරීමයි කියනවා. දෙවියන් වහන්සේ මිනිස්සුන්ට දේව සභාවට එහෙම වැරදි කරන්න කිසිම අයිතියක් නැහැ. අපි යේසුස් වහන්සේව හඳුනනවා. අපි යේසුස් වහන්සේ දැකලා තිබෙනවා. අපි යේසුස් වහන්සේ රසයේ බුද්ධ විදිහට තිබෙනවා. ඒ නිසා අපි යේසුස් වහන්සේට ජීවත් වෙන අසරයක් වෙන අවශ්‍යයි. අපි පාපේ දන්න නිසා පාපේ කරන්නේ. අපි වරදගෙන වරදක දන්නේ නිසා අපි වරද කරන්නේ. ලෝකේ මිනිස්සු එහෙම නෙවෙයි. පාපේ වරදකම දන්නේ නැහැ. යේසුස් වහන්සේ හඳුනන්නේ නැහැ. යේසුස් වහන්සේ දැකලා නැහැ. ඒ නිසා උන් වැරදි කරනවා. බයිබලෙ විග්‍රහ කරොත් නොදැන පාපේට ඔවුන්ට සමාව දෙනවා. දැනගෙන අපි කරන පාපේට සමාව වෙනවද? සමාව නැත. නමුත් යේසුස් වහන්සේ කියනවා ඒකේ විනිශ්චය ඔබට මට අයිති නැහැ. ඒකේ විනිශ්චයයි දෙවියන් වහන්සේට. හැබැයි අනුශයම පාපයට සමාව දීම හෝ පාප විදාසන බලය වහන්සේ ඔබට මට පවරන කියනවා අපි මතක තබා ගන්න අවශ්‍යයි. ඔබ කැමති ආකාරයට ඔබට ආදරණ ආකාරයෙන් බයිබලය අනුව මේක විග්‍රහ කරලා ඔබ හරි දැනගන්න ඉන්න. මම ඕව ඉදිරියට ගෙනියන්නේ මොකද බයිබලයේ කරුණු තුනක් දෙවියන් ඇවිල්ලා. පව් සමාදීමේ වරම ගෝණයෙන් විශ්වාස දුන්නා. පාප විදාසන මේ වරමත් යේසුස් වහන්සේ දුන්නා. ඊළඟ කිව්වා තමයි සහෝදරය පාපයක් කළා නම් ජීවිතව සමාදින්න ඕනේ ලැබෙන්නේ. හැබැයි සමාධියේ සීමාවක් නැහැ කියලා යේසුස් වහන්සේ කිව්වා. ඊළඟ පද කියනවිලා දැනදැන පව කරනවා නම් සමාවක් ලැබෙන්නේ නැහැ කියලා වහන්සේ පාපේ ගැන තුන් ආකාරයක් කියලා දෙනවා. ඔබේ ජීවිතේ මගේ ජීවිතේ කොහොමද මේක අදාළ වෙන්නේ කියලා නම් ඔබ දෙයකට මම කියන්නේ මම පාපේ අඳුරනවා. පාපේ බරපතලකම දන්නවා. ඒ නිසා මම දැනදැන පාපය කළොත් මට කවදාවත් සමාව ලැබෙන්නේ නැහැ. ඒක මගේ. මම ඉන්න ආත්ම ජලය අනුව මම දැනදැන පාපය කළොත් මට කවදාවත් සමාව ලැබෙන්නේ නැහැ. හැබැයි මගේ අතේ නොදැන පාපයක් වුණා නම් මට ඒකට සමාව තිබෙන බව මම දැනගෙන ජීවත් වෙනවා. බයිබලෙ තිබෙනව විග්‍රහ කරනවා. එහෙනම් ඔබට ඇඟිලි දීතල කියන්න බෑ. ඔබ ඉන්න ආත්ම ජලය අනුව ඔබගේ ස්ථාවරක මොකක්ද කියන එක ඇවිල්ලා. කවුරුත් එක්ක ඔබ තව විග්‍රහ කරලා ඔබගේ ආත්මිකයේ දීර්ඝගෙන පාපයක් ඔබ ජීවත් වෙන මනුෂ්‍ය කෙනා අවශ්‍යයි. ඔබ වාද කරන්න පුළුවන්. සමාධියේ සීමාවක් නැහැ කියලා ඔබ හරි. ඒක වාද කරන්න පුළුවන් ඇවිල්ලා. නොඒක ආකාරයේ බයිබලයේ කියනවාදී එකම සත්‍යතාවයේ තුන් ආකාරයක තිබෙනවා. තීරණය හරි තීරණය ගැනීම අයිති දිවෙන ඔබට මට ජීවන මානසික වෙනස් කරන්න ඔබ වරමවා දැන් නිසා මට ඒක ගන්න පුළුවන්. අප දැනදැන පාපයක් කළොත් මට සමාව නැහැ. නොදැන පාපයක් කළොත් මට සමාව නැහැ. ඔබ පාපේ කරන්නේ දැනදැනද නොදැනද? ඔබට සමාව තිබෙනා කියන එක ඔබගේ ආත්මික තලයේ ඔබ යහපත් තීරණයක් ගන්න. ඊළඟට ලෝකේ සුභාරංචියේ 24 වෙනි පරිච්ඡේදය අර විට අපි දක්වනවා මනුෂ්‍ය දෙන්නේ එම්මාවුස් කියනවා නගරයට ගමන් කරනවා. මනුෂ්‍ය දෙන්නේ. මේ මනුෂ්‍ය දෙන්න ගමන් කරන්නේ මොනවා ගැන කතා කරමින්ද? යේසුස් වහන්සේ
කුරුසපත් වීම ගැන කතා කරමි. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දේවල් ගැන කතා කර තමයි මේ දෙන්න ගමන් කරන්නේ. මෙතෙන්ට තව ඉතිරි දෙනවා. එයා තුන්වෙනි දවසම ඊට පස්සේ එකතු වෙලා එකට මේ තුන් දෙනාම ගමන් කරනවා. හොඳට ඇහුම්කම් දෙන්න. පරිච්ඡේද ගෙදරින් කියවන්න. ලෝක සුභාරාජ්‍ය විශ්වාස පරිච්ඡේදය සම්පූර්ණ කියවන්න ඇවිල්ලා. ටික දුරක් ගිය පස්සේ එම්මාවුස් ගමට ගියා අය ඕකේ ගමට ආවා. ඔව් නිවෙස්කාන්ට ආවා. ඇවිල්ලා මොකද කළේ? ඕකේ ගෙදරට. එතකොට ඕකේ තුන්වෙනි මොකද කියලා ඇවිල්ලා තවත් දුර යන විදිහට තමයි ඔව් තාගපෑ. එමගේ දැන් පොවිලන් දෙනවා. එනම් විතර දැන් යන්න එපා. එන්න අපිත් එක්ක රාත්‍රී ගත කරලා කාලා පිළිට නිදාගෙන ඒක උදේ ඔබ ගමනට ගියාට යාළු දෙන්න මේ යාළුවන්ට ආරාධනා කළා ඇවිල්ලා. ඊට පස්සේ ගෙදර ගියා පස්සේ රාත්‍රී භෝජන සංග්‍රහය සෝදනා කළා. රොටි කනකොට ළඟට වෙගෙන අතුලන වල ගියා. කවුද? පස්සේ වන්දනාගත අපිත් එක්ක වෙච්ච රැයේ කවුද? යේසුස් වහන්සේ. ආමීන්. ප්‍රේමයේ දේවදූතනි. දෙවියන් වහන්සේගේ රාජ්‍ය දේවල්, දෙවියන් වහන්සේගේ යහපත් ක්‍රියාකාරකම්, දෙවියන් වහන්සේගේ සභාවේව සේවේව සිදු වෙන්නා වූ ක්‍රියාදාම ගැන අපි සිහිපත් කරමින් ගමන් කරන විට, දෙවියන් වහන්සේගේ සීමාව තුළ අපි ගමන් කරන විට, දෙවියන් වහන්සේගේ වචන ගමන් කරන විට අපිත් ඒ කවුද ඉන්නේ? යේසුස් වහන්සේ. සමහර අපි අඳුරන්නේ නැහැ. සමහර අපිට පේන්නේ නැහැ. සමහර අපිට දකින්නේ මේ ගෝලය දෙන්න සෑහෙන ප්‍රමාණයක් දුර ගමන් කළා දෙපයි. ඔය යේසුස් වහන්සේ පුරුෂපත් වීම ගැන කතා කළේ. ඒ අවිරීති ගැන කතා කළේ. ඒ වැරදි තීන්දුව ගැන කතා කළේ. ඔය යේසුස් වහන්සේ ගැන අනුකම්පාවක් ඇති වුණා මේ මිනිස්සු ඇයි මේක ඝාතනය කළේ කියන එක. එවිට යේසුස් වහන්සේ ඕක සමග කියා. ඔය යහපත් දේ කතා කරන නිසා, යහපත් දේ කරන නිසා යේසුස් වහන්සේ ඕක සමග හිටියා. අවසන් ඕක නිවසට ගිහිල්ලා භෝජනේ එකට එකතු වෙලා එක්සිට්ව යාත්‍රා කරන අනුභව කරන අවස්ථාවේදී යේසුස් වහන්සේ ස්ථාන හිටියා. අද දවසේ ඔබගේ ජීවිතේ මගේ ජීවිතය දෙවියන් වහන්සේගේ සීමාවකට ගමන් කරනවා නම් යේසුස් වහන්සේ අපට මුණ ගැහෙන්න යනවා. යේසුස් වහන්සේ අප සමග සිටින්න යනවා. ඔබ රැකියාවක් කරන වෙන්න පුළුවන්. ඔබ ව්‍යාපාරයක් කරන වෙන්න පුළුවන්. ඔබ පෞද්ගලික ජීවිතයක් ගත කරන වෙන්න පුළුවන්. ඔබ මහ පොළොවේ ගමන් කරන දෙවියන් වහන්සේගේ සීමාව තුලද ගීතාවල මොකද කිව්වේ? ධර්මිෂ්ඨ මිනිස්සු මගේ දරුවෝ කියලා දෙවියන් වහන්සේ කියනවා. ඔබ ධර්මිෂ්ඨ මිනිස්සෙක් නම්, ඔබ දැහැමි ජීවිතයක් ගත කරන මිනිස්සෙක් නම්, හැමදාම ජීවිතේ අඩුපාඩු වැරදි දුක හදාගෙන පෙරණ මිනිස්සෙක් නම් යේසුස් වහන්සේ ඔබ සමග ඉන්නවා. ඔබ මේ ස්ථානයේ තමයි සුද්ධ සහභාගීව පවත්වන්න. රොටිය කඩන මොහොතේ දෙවියන් වහන්සේගේ ආත්මය අපතට ක්‍රියා කරනවා. උන්වහන්සේ විද්‍යුත් පාන කරන මොහොතේ ඒ ආත්ම වහන්සේ අපිට ක්‍රියා කරනවා. ඒ යේසුස් වහන්සේ රොටිය කඩන ස්ථානයේ සිටිනවා. පෞකාර මිනිස්සෙක් රොටිය කඩුවොත්, පෞකාර මිනිස්සෙක් මේක පාන කළොත් ඔහුට දැනනවද හැගෙනවද? දැනෙන්නේ නැහැ, හැගෙන්නේ නැහැ. ඒසත් යේසුස් වහන්සේව අපි හඳුනා ගන්න අවශ්‍ය ආත්මිකව. යේසුස් වහන්සේව අපි ආත්මිකව හඳුනා ගන්න අපි උන්වහන්සේගේ සීමාව තුළ ජීවත් වෙන්නව මනුෂ්‍ය වෙන්න අවශ්‍යයි. අද ඔබේ ජීවිතය, ඔබේ පවුල, ඔබේ රැකියාව, ඔබේ ව්‍යාපාරය, ඔබේ ගමන දෙවියන් වහන්සේගේ සීමාව තුළද තිබෙන්නේ කියලා මොහොතක් කල්පනා කරලා ඒ සීමා පිට බැලුවොත් යේසුස් වහන්සේ ඔබ සමග නැහැ. ඒ සීමා පිට බැලුවොත් දෙවියන් වහන්සේ ඔබ සමග නැහැ. 35 පද එවිට ඔහුද මගදී තමන්ට සිදු කාරණා සහ රොටි කැඩීමේදී ඔහුට උන්වහන්සේ ප්‍රකාශ වෙන්නේ පැවසුව. යේසුස් වහන්සේගේ ගෝල කතා කරනවා. ඒ යේසුස් ඔච්චර දැන් මේ ගෝල දෙලා ගිහින් නැවත පේතුස් ඒ කණ්ඩායමට කියනවා සිදුවීම ඇවිල්ලා. අපි සමග යේසුස් වහන්සේ ඉන්නවා නම් අපි ඒක කාණ්ඩායමට ගිහිල්ලා කියනවාද? මේ එම්මාවුස් ගමනේ ගෝල දෙන්න මේ සිදුවීම පස්සේ ආපහු හැර වේගෙන් නැවත ආවා. පේරිසිනි ස්ථානෙට. යේසුස් වහන්සේ ස්ථානෙට ඇවිල්ලා මොනවා වුණ සාක්ෂි ප්‍රකාශ කළා ඇවිල්ලා. අපි යනකොට අපිට තව මිනිස්සෙක් ආවා රොටි කන්නේ මිනිස්සු යාත්‍රාවේ අතුලා වුණා. මේ මිනිස්සු යේසුස් වහන්සේ හඳුනා ගන්න ප්‍රමාදනාවේ හැමදේම කිව්වා ඇවිල්ලා. ඔහුට ඒක තේරුන්නේ නැහැ. ඔහු යනවා සීමාව තුළ දිව්‍යන් වහන්සේට ගමන් කරන්නේ. දිව්‍යන් වහන්සේ ඔහු සමග ඉන්නවා කියනවා තීරණ. ඔහුට ඒක පැහැදිලි නැහැ.
දෙවියන් වහන්සේ අප දකිනවා යේසුස් වහන්සේ අපි සමග ගමන් කරනවා. ඔබ ගෙදර ගිහලා බයිබලෙ කියවන්න යෝහන් 21 පරිච්ඡේදය 1:14 දක්වා. යෝහන් 21 පරිච්ඡේදය 1:14 දක්වා. පේතුරුස් ප්‍රමුඛ ගෝලයෝ අතරේ බෝධර ගිහිල්ලා මාළුවල. බෝධර ගිහිල්ලා මාළු අල්ලපු රෑම මාළු අල්ලනවා. යේසුස් වහන්සේ වෙරළට එනවා. වෙරළට ඇවිල්ලා මොකද කරන්නේ? ගෝලයක් ගහනවා මාළු ඔරුවේ තියෙනවා. හොඳට යප්පන්න මේ දේශනාව කොටස් වල විදිහට දෙවෙනි එක. එක ගෝලේ මාළු අල්ලනවා. දෙක මොකද යේසුස් වහන්සේ කනවා ඔරුවේ මාළු තියෙනවද කියලා. තුන්වෙනි කාරණාව ගෝලෙට එනවා නැත කියලා. මේ ගෝලේ දැල්ලා යේසුස් වහන්සේ කියලා. මිනිස්සු ඉන්නවා දැන් සූර්යය විතර දකින්නේ නැහැ. ගෝලෙක නැහැ කියලා කියනවා. ඊළඟ කියන්නේ යේසුස් වහන්සේ කියනවා දැල දකුණු පැත්තට දාන්න කියලා. දැල දකුණු පැත්තට දාන්න කියලා. ඊළඟ කාරණාව ඇවිල්ලා ගෝලෝ මේ වචනේ කීකර වෙලා දැල දකුණු පැත්තට දානවා. මොකද වෙන්නේ? දැල මාළු වලින් පිරෙන්න පටන් ගන්නවා. ඒ මොකද වෙන්නේ? පේතුරුස් ඉස්වාසේව හඳුනා ගන්නවා. හාස්කෝ මැද පේතුරුස් යේසුස් වහන්සේව හඳුනා ගන්නවා. උන්වහන්සේ මඩුන් අතර නැහැ කියන එක එන්නේ තමයි පේතුරුස් තේරුම් ගන්න ආපිකව. ඔය ඉතින් තේරුම් ගන්න ඇවිදි. කාට අවශ්‍ය ඔබගේ ජීවිත ගමනේදී ඔබ යන්නේ අසාර්ථක වෙනවා. ඔබගේ රැකියාව වෙන්න පුළුවන්, ඔබගේ ව්‍යාපාර වෙන්න පුළුවන්, ඔබගේ ගමන වෙන්න පුළුවන්, ඔබගේ පෞද්ගලික ඔබ යන්නේ අසාර්ථක වෙනවා. දෙවියන් වහන්සේ හැමෝම කතා කරන්නේ මෙන්න හරි මාර්ගයේ මේ පෙළ ගමන් කරන්න කියලා. මේ පෙළ ගමන මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ ආශිර්වාදය ඔබ දුන්නේ. සභාවේ මමත් එක තමයි කතා කරලා ගියා. අපේ සභාවේ අඩුපාඩු දුර්ලභම් වැරදි තිබෙනවා නම් අපේව හදාගෙන හරි මාර්ගයේ සභාව පරිවර්තන කරන්න අවශ්‍යයි. සභාවට අවශ්‍ය මොකද්ද? දවසින් දවස ගැලවෙන්න අවශ්‍ය නැහැ වැඩ වෙන්න ඕනේ. දවසින් දවස බෞද්ධ සිල් ගන්න අවශ්‍ය නැහැ වැඩ වෙන්න ඕනේ. සභාව තුළ ආත්මික මේ බෞද්ධික ආශිර්වාද ගලාගෙන යන්න ඕනේ. මේ දේවල් ඔබේ සභාව තුළ මගේ සභාව තුළ සිදු වෙන්නේ නැත්නම් දෙවියන් වහන්සේගේ අනුර අපේ හම්බෙන්න අවශ්‍යයි. යේසුස් වහන්සේ කියනවා දේ කරන්න අවශ්‍යයි. එදා මුළු රැයම වේදනාවක් වෙලා එක මාළු කූරේ අල්ල ගන්න බැරුව ඒ ගෝලෙ මේ සමාන අපි මහ පොළවේ ලද වෙවි ජීවත් වෙනවා. රක්ෂාවක් කරනවා දිනුවක් නැහැ. ව්‍යාපාරයක් කරේ කඩාන වැටලා බව ජීවිතයක් ගත කරේ කවෝ ජාලාවක්. අපි හරියට අර ගෝලිය හදලා මුහුදලා අතරමං වෙලා වේද බතුනා වගේ අපේ වේසීම නිෂ්පලව තිබෙනවා. ඔබ මම අදහන යේසුස් මාළුව මතර නැහැ. ඔබ අදහන යේසුස් වහන්සේ ජීව මානසික උන්වහන්සේ කියනවා දැල දකුණු දමන්න කිව්වාගේ මෙන්න මේ දේ කරපන්න කියලා අපි ඒ දේ කරන්න අවසර එකක් වෙන අවශ්‍යයි. ඒක මොකද වෙන්නේ? අපට ඒ අර උන්වහන්සේ සැබවින්ම හඳුනා ගන්න පුළුවන්. ක්‍රියාත්මක පරිච්ඡේදයේ 10 වෙනි පදය. ක්‍රියාත්මක පරිච්ඡේදය 10 වෙනි පදය. දැන් ඔබ ඉදිරියේ සිටින ඔබ අඳුරේ මිනිසා සම්පූර්ණ ශුව ලැබේ උන්වහන්සේගේ නාමයෙන් හා ඒ නාමයෙන් ඇති ඇදහිල්ල කරවලගෙන අද කියන්නේ පේතුරුස් කියන අන්ධ මිනිසෙකුට කොර මිනිසෙකුට ශුව ලැබෙනවා. ශුව ලැබුණා පස්සේ රටේ ඉන්නව ප්‍රධානී ඒ මිනිසා ගෙනලා ප්‍රශ්න කරනවා කොහොමද මේ මිනිසා ශුව ලැබෙන්නේ කියලා. හරි මේ කතාව. जेरूसलम देवमालिकावेकी पुद्गलया पेट्रुस योहान देवमाल यारड मार्गिवे අත දිග්ගල ආධාරයක් කෙළුවා මේ දෙන්නම කිව්වේ මට රම් දෙන්නේ යේසුස් වහන්සේ නාමේ නැගිට ඇවිද පාන්න කියලා කිව්වා. වස්තුනේ ඒ පුරා එවෙලෙම ඇවිදින්න පටන් ගත්තා. ඒ තුල මොකදනේ බොහෝ අයට යේසුස් වහන්සේව හඳුනා ගන්න පුළුවන් වුණා. යේසුස් වහන්සේ තමන් ගෝලයන්ට තමන්ව හඳුනලා දුන්නා. ගෝලෙ පොදේ ගෝලෙ විල තව බොහෝ සෙනඟට යේසුස් වහන්සේව හඳුන්වා දෙන්නා වූ දේවදරුවනේ ජීවත් වුණේ.
ऐसा बेमोल सभाවක් කැටියට පිටුණු පවුලක් කැටියට ඔබ උත්තාන යේසුස් වහන්සේව හඳුනා ගන්න අවශ්‍ය වෙනවා. ඔබ උන්වහන්සේගේ විශ්වද ක්‍රියාවන් කරන්න පුළුවන් සෙනඟ ඔබගේ ජීවිතේ තවක් කෙනෙක් යේසුස් වහන්සේව හඳුනා ගන්න අවශ්‍යයි. ඒ තුලින් තමයි උන්වහන්සේගේ සුභාරංචිය ගලාගෙන යන්නේ කියන එක මතක තබා ගන්න. ඒ නිසා පිටුණා කියනවා දැනත්තා දිව්‍යමාන ප්‍රේමකට එකම තැන පල් වෙන්නව දඟ ගන්න මිනිස්සු කෙනෙක්. ඇස්වසා ගන්න මේ මොහොතේ ජීවිතයකට මෙහෙය කරන්න. දිව්‍යමානසික ධර්මයට දිව්‍යමානසිකයේ සීමාවක ගමන් කරන්නේ ඇත ලෝකෙ තුලද ඔබ ලෝකෙ තුල ගමන් කරනවා නම් ඔබගේ ජීවිතේ වැරද්ද අද නිවැරදි කරගන්න. අද තීරණය කරන්න. මගේ වැරදි අද මටම සීපත් කරගෙන හදා ගන්නවා කියලා. ඒකට අද විස්තර නිදිහාන. ගියගේ වයින් පදා නිදාගන්න එපා. පොඩ වයින් පැත්ත දිහා පොඩ කල්පනා කරලා බලන්න. වයින් පැත්ත කියන්නේ හස්බන්ඩ් පදා නිදාගන්න පොඩ කල්පනා කරලා බලන්න. භාවනා කාලේ කඩ කරන්නේ අද තුල. ඔබේ ජීවිතේ අඩුපාඩු වැරදි වලට පෙන්නා දෙන දිව්‍යන් වහන්සේ. ඊළඟට ඔබගේ වැරදි අරගෙන දිව්‍යන් වහන්සේ ප්‍රේමය අත්දකින මිනිස්සු කෙනෙක්ද උන්වහන්සේ සීමාව තුළ ඔබ ජීවත් වෙන කෙනෙක් වෙන්න. ජීවත් වෙන කියන්නේ නමඩ පුරුෂයා පැදගෙන නමඩ ක්‍රිස්තියානි කියන එක නෙමෙයි. ඔබගේ නිවස වෙන්න පුළුවන්, ඔබගේ පවුල වෙන්න පුළුවන්, ඔබගේ රැකියාව වෙන්න පුළුවන්, ඔබගේ ව්‍යාපාර වෙන්න පුළුවන්, ඔබගේ අනාගත සැලසුම් වෙන්න සියල්ල දිව්‍යන් වහන්සේගේ සීමාව තුළ සකස් කර ගන්න. එවිට යේසුස් වහන්සේ සමග ගමන් කරනවා. මුළු රැයම මුළු කාල පරිදි දේශනවල නිස්සලන උන්වහන්සේට කතා කරලා කියාවි හරි පැත්තට දැර දාන්න කියලා. හරි පැත්ත දැර දැම්මොත් එදා දවසේ පේරුස්ගේ දැල පුරනවා වගේ ඔබේ කබඩාව පෙරේට යනවා. ඔබේ අගේක ණයබර තුරුස්සියන් ඉවත් වෙලා ඔබ උන්වහන්සේට කොහොමද මිනිස්සුන්ට පරිවර්තන වෙන මිනිස්සුන්ට යනවා. ඔබගේ ජීවිත ඔබේ කවුරු ඔබගේ ස්වභාව ආශිර්වාද පූර්ණ වෙන්න යනවා. ඔබ යේසුස් වහන්සේ හඳුනාගත්තා නම් ඔබ මොකද කරන්න ඕනේ? තවක් කෙනෙකුට උත්තරන යේසුස් වහන්සේව හඳුන්වා දෙනවා මිනිස්සු කෙනෙක් ජීවත් වෙන්න. තීරණ ඔබගේ සතුට වෙයි. දෙවියන් වහන්සේ වචන ඔබට ආශිර්වාද සේක්වා. සමන විද්‍යාර්ථ වචනේ බාල ස්වාමීනි. දේවගුරුතුල පොරතෝදාලා අන්තර්ජාලය ඔස්සේ ස්වාමීනි යම් කෙනෙක් වචන ශ්‍රවණය කරනවාද ඒ ශ්‍රවණය හැම කෙනෙක් වහන්සේ ආශිර්වාද කරන්නේ. ඔබාන්තික සීමාව තුළ ඔබේ ජීවිතය ඔබේ පවුල ඔබේ ව්‍යාපාර ඔබේ සියල්ල සංරක්ෂණය කර ජීවත් වෙන්න වහන්සේ කරුණා දෙන ස්වාමීනි. දිව්‍යන් වහන්සේ යම් මිනිස්සු වැඩි සිටින වහන්සේ නිවැරදි මාර්ග පෙන්වා දෙමින් ඔබේ ජීවිතය වහන්සේ අනුපෙන්න දානවා. වහන්සේ හඳුනාගත්තාසේ තවත් සෙනගට ඔබ හඳුනා දෙන්නවා. උත්තරන යේසුස් හඳුනා දෙන්නවා. देव धर्म जीवन देना कोई वैद्यान पावन शिल्लर दास कर मैंने यीशु वහන්සේ के नाम याद कर विद्यावाद से इलाज में आमीन आमीन हालेलुया हालेलुया दिव्यवाद वचन को बढ़ो से आशीर्वाद करना चाहिए।